සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාට මේ ධර්ම මාර්ගය පෙන්වා දුන් මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ වෙලාවේ මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න තිබුණ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. ඉතින් අද මේ විශේෂයෙන්ම වස්සාන කාලේ වස්සාන ධම්ම දේශනා මාලාවේ අද දවසේ විකාශන දායකත්වයේ දරලා ඒ ධර්ම දානමය පින රැස් කරගන්නේ කලපලුවාවේ රාජගිරිය පදිංචි පින්වත් ලසන්ත රාජපක්ෂ පුතා, ඒ වගේම නිලංකා රාජපක්ෂ ලේලිය විසින් ඒ පින්වත් පිරිසගේ ඒ සදහැබර දායකත්වයෙන් තමයි අද මේ පින්වත් පිරිසට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අද මේ දවසේ මේ පින්වත් පිරිසට ශ්‍රවණය කරන්න ලැබෙනවා මජ්ක්‍ධිම නිකායට අයිති පංචම නිකායේ පළවෙනි පොත් වහන්සේට අයිති හරි ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම තමයි සල්ලේක සූත්‍රය. සල්ලේක කියලා කියන්නේ පින්වත්නි නිකලෙස් බව ගැන. නිකලෙස් බව ගැනම අදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන විස්තරයක් මේ නිකලෙස් වීම ගැන අපිට පෙන්වලා දෙනවා. හරි ලස්සන විස්තරයක්. එතකොට මේ දේශනාව ශ්‍රවණය කරන කෙනාට හරි ලස්සන සුන්දර වැටහීමක්, පැහැදිලි වැටහීමක් ඇති කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ නිකලෙස් බව ගැන මොකක්ද දේශනා කොට බදාලේ කියලා. එතකොට මේ බුද්ධ ශාසනය ගැන කියනකොට හැමතැනම කතා වෙනවා නිකලෙස් වීම ගැන. රහතන් වහන්සේ ගැන කියනකොට අපි කියන්නේ නිකලෙස් උත්තමයෙක් කියලා. එතකොට මේ නිකලෙස් භාවය කියලා කියන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනාවේ හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ දේශනාවේ තියෙන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ චුන්ද ස්වාමීන් වහන්සේට. චුන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් සැපත් නුවර ඉන්න කාලේ ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා මෙන්න මේ විදිහට අහනවා. මොකක්ද අහන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආත්මය ගැන වාද ඇති කරගෙන, ලෝකය ගැන වාද ඇති කරන විවිධාකාර ආකල්ප දෘෂ්ටි මේ ලෝක සත්වයා තුළ ඇති වෙනවා. ඉතින් ස්වාමීනි භික්ෂුවට නම් නුවණින් සිහි කරන්න පටන් අරන් ඉස්සෙල්ලාම නැති වෙන්න ඕනේ ওই දෘෂ්ටි නේද? දුර වෙලා යන්නත් ඕනේ දෘෂ්ටි නේද කියලා. එතකොට මේ පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේ අහන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් තුළ ඇති වෙන දෘෂ්ටි මතවාද ගැන, ආකල්ප ගැන. එතකොට ඒවා දුරු කරගන්න ඕන නේද? ඒවා දුරු කරගන්න නුවණින් කල්පනා කරන්න ඕන නේද? ඒ නුවණින් කල්පනා කරනකොට ඒවා දුරු වෙලා යනවා නේද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ අහපු ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට පිළිතුරු දෙනවා. කොහොමද කියන්නේ? පින්වත් චුන්ද,
ආත්මය ගැන වාදිවාද ඇති කරගෙන ලෝකය ගැන බාධා ඇති කරගෙන විවිධාකාර ආකල්ප දෘෂ්ටි මේ ලෝක සත්‍යය තුළ උපදිනවා තමයි. ඉතින් ওই දෘෂ්ටි උපදින යම් තැනකද ওই දෘෂ්ටි හැංගිලා තිබෙන යම් තැනකද ওই දෘෂ්ටිය හැසිරෙන යම් තැනකද අන්නේ තැන මම නොවේ මගේ නොවේ මගේ ආත්මි නොවේ කියලා දියුණු කරු ප්‍රඥාවෙන් දකින්න ඕන. එතකොට තමයි මේ දෘෂ්ටි නැති වෙලා යන්නේ. එතකොට තමයි මේ දෘෂ්ටි දුරු වෙලා යන්නේ කියලා. එතකොට යම්කිසි මතවාදයක් දෘෂ්ටියක් හිතක ඇති වෙනකොට ඒ දේවල් ගැන බුදුරජාණන් කල්පනා කරන්න කියලා කිව්වේ ඒව අනාත්මයි. මම නොවේ මගේ ආත්මය නොවේ මගේ නොවේ කියලා. ඒකට එහෙම කල්පනා කරලා ඒ නුවණින් දකින්නකොට ඒ විදිහට ඒ දෘෂ්ටි සියල්ලම දුරු වී යනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද කියන්නේ බලන්න. පින්වත් චුන්ද මෙන්න මෙහෙම දෙයක් මේ ලෝකේ දකින්න තියෙනවා. යම් භික්ෂුවකට පුළුවනි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් වලින් වෙන් වෙලා විතර්ක ਵਿਚාර පවතින චිත්ත වේකින් ඇති වුණ ප්‍රීතියත් සැපයක් තියෙන පළවෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරන්න. එතකොට ඔහු මෙහෙම හිතනවා මම තමයි නිකලස් ජීවිතයක් ගත කරන්නේ කියලා. බුදුරජාණන් දේශනා කරනවා. නමුත් පින්වත් චුන්ද ආර්ය විනය තුල නිකලස් ජීවිතය කියන්නේ ඔකට නෙවෙයි. ආර්ය විනය තුල ඔකට කියන්නේ මේ ජීවිතයේදීම සනීපෙට ඉන්නවා කියන. එතකොට කෙනෙක් ඉන්නවා පළවෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. කොහොම වටින දෙයක්. පළවෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කළා කියලා යා නිකලස් භාවයටපත් වීමක් කියලා කියන්නේ නැහැ එතන. මාන ධර්මයේ තුල සඳහන් වෙන්නේ මොකද්ද? මේ ජීවිතේම සුවසේ වාසය කරන කෙනෙක් කියලා. සනීපෙට ඉන්න කෙනෙක් කියලා. දැන් බලන්න මේ නිකලස් භාවය ගැන කෙනෙක් හිතන විදිහ කොයි වගේ වෙනස් වෙනවද කියන්නේ සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් අකුසලයෙන් වෙන් වෙලා දැන් පළවෙනි ධ්‍යානය ගැන කියනකොට විස්තරන්නේ කොහොමද? අකුසල වලින් වෙන් වෙලා විතරක ਵਿਚාර තියෙන ප්‍රීතිය සැපය තියෙන ස්වභාවය. ඒතර සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙකුට තියෙන අකුසල වලින් පීඩා මෙයාට ඒ වෙලාවේ නෑ. නොඑක විතරක ਵਿਚාර කරන හිතේ තා ඉන්නේ පීඩා නෑ. කුසල් අරමුණක තියෙන සිතේක භාවයක් තියෙන ප්‍රීතිය මුළු ශරීරය පුරාම පැතිරලා ගිහිල්ලා. සැපේ පැතිරලා ගිහිල්ලා. එතකොට ඒ ස්වභාවය ගැන කියනකොට හරි මේ නිකලස් භාවයක් නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. බුදුරජාණන් දේශනා කරන්නේ ඒ කියන්නේ මේ ජීවිතය සනීපෙට ඉන්නවා කියලා. අපි මේක හොඳට තේරුම් ගන්න ඕන පින්නත්. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක් ඉන්නවා මේ විතර්ක ਵਿਚාර සංසිද්ධවල වඩාත් එංගු සිතින් විතර්ක ਵਿਚාරයි දෙවෙනි ධ්‍යානට පැමිණ වාසය කරනවා කියනවා. ප්‍රීතියයි සැප එක්කතාවයි තියෙන විතර්ක ਵਿਚාර සංසිද්ධියම ඇති වෙන දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. කියන්නේ තවත් ගැඹුරු ධ්‍යාන සමාධිය. පළවෙනි ධ්‍යානෙ ඉක්මවා ගියපුකම්. එතකොටත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම තමයි නිකල ජීවිතය ගත කරන්නේ කියලා. බුදුරජාණන් දේශනා කරනව නැහැ. මේකටත් කියන්නේ මේ ජීවිතේම සුවසේ වාසය කරනවා කියලා. මේ ජීවිතේදීම සුවසේ වාසය කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් දේශනා කරනවා පින්වත් චුන්ද මේ විදිහේ දෙයක් තියෙනවා. යම් භික්ෂුවක් ප්‍රීතියට ඇලෙන්නේ නැතුව උපේක්ෂාවෙන් යුතුව සිහිනුවණින් යුක්තව කයනුත් සමාධි සැපයෙන් විඳිනවා. ආර්යයන් වහන්සේලේකට කි උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුක්තව සැපසේ ඉනවා කියලා. අන්නේ තුන්වෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරනවා. එතකොට කෙනෙක් ඉන්න තුන්වෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරන. එතකොට එයා හිතනවා කියනවා මම ගත කරන්නේ නිකලස් ජීවිතයක්. එතකොට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් චුන්ද ඕකර නිකලස් ජීවිතයක් කියලා කියන්නේ. මේ ධර්මයේ ඔකට කියන්නේ මේ ජීව සනීපෙට ඉන්නවා. සැපසේ ඉන්නවා. කෙනෙක් ඉන්නවා මේ විදිහටම හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. හතරවෙනි ධ්‍යානෙ උපදවා කරන වාසය කරන කෙනෙක් කල්පනා කරනවා මම තමයි නිකලස් ජීවිතයක් ගත කරන්නේ කියලා. තදබල උපේක්ෂාවෙන් යුතුව ඉන්නකොට බුදුරජාණන් දේශනා කරන ඕකට කියන්නේ මේ ජීවිතේ සනීපෙට ඉන්නවා කියලා මේ ධර්මයේ තුල. බලන්න. ඒතර පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ආදී තා බලවත් සමාධි දියුණු කරගෙන ඉන්න කෙනෙක් එපමණින් කල්පනා කරනවා මේ තමයි නිකලස් ජීවිතය කියලා
නෑ. නිකලෙස් ජීවිතය අර්ථ දක්වන්නේ මේ විදිහට නෙමෙයි බුද්ධ ශාසනය. ඒකයි මේ කියන්නේ. නිකලෙස් ජීවිතය අර්ථ දක්වන විදිහක් තියෙනවා. ඒ විස්තරය තමයි බුදුරජාණන් මේ දේශනා කරන්නේ. ඒකට කෙනෙක් හිතනවා නම් මේක ජීවිතයේ නිකලෙස් භාවය කියලා නෑ. ඒ තමයි ජීවිතයේ සැපසේ වාසය කිරීම. බලන්න ඊළඟට බුදුරජාණන් දේශනා කළ මේ සියලුම රූප සංඥා ඉක්ම ගිහිලා අරූප ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ ඊළඟට ආකින්චඤ්ඤායතනෙ නේවසන්නා නාසඤ්ඤායතනෙ කියන මේ අරූප ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. ඒකට බලන්න මේ අරූප ධ්‍යාන උපදවාගෙන වාසය කරන කෙනෙක් කල්පනා කරනවා මම ගත කරන්නේ නිකලෙස් ජීවිතයක් කියලා. කෙලෙස් රහිත ජීවිතයක් කියලා. එතකොට ඒක නෙමෙයි කෙලෙස් රහිත භාවයේ අර්ථ දැක්වීම. ධර්මයේ සඳහන් වෙන අරූප ධානයේ උපදවගෙන වාසය කරන කෙනෙකුට ශාන්තව වාසය කරනවා කියලා. රූප ධානය ගැන කියන සනීපයට වාසය කිරීම, සුවසේ වාසය කිරීම. මේ අරූප ධානය ගැන කියන මේ ජීවිතේ ශාන්තව වාසය කරනවා. එතකොට මේ ධ්‍යාන සමාධිය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නු මේ විදිහට. නිකලෙස් භාවය ගැන විස්තර කරේ. ඒ විදිහේ දෙයකින් කෙලෙස් භාවයටපත් වුණා කියලා විස්තරයක් කරේ නැහැ. අර්ථ දැක්ුවේ නැහැ. ඒකට කෙනෙක් තේරුම් ගන්න ඕන නිකලෙස් භාවය කියලා කියන්නේ ධ්‍යාන සමාධි ඇති කර ගැනීම නෙමෙයි කියන්නේ. ඒ විදිහට නෙමෙයි අර්ථ දැක්ුවේ ඒක. ඒ බුදුරජාණන් වහන්සේ නිකලෙස් භාවය ගැන විස්තරේ ඊළඟට දේශනා කරනවා. බලන්න බුදුරජාණන් දේශනා කරනවා පින්වත් චුන්ද මෙන්න මේ විදිහට තමයි නිකලෙස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. නිකලෙස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ කියලා කියන්නේ කෙලෙස් දුරු වීම. ඒකට මෙතන විස්තර වෙනවා කෙලෙස් කියන්නේ මොනවද කියලා. බලන්න. අනිත් උදවිය සතුන්ට හිංසා කරන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සත්ව හිංසාවෙන් තොරව ඉන්නවා කියලා නිකලෙස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ කියලා. ඒතර කෙලෙස් සහගත ස්වභාවය තමයි මොකද්ද? සතුන්ට හිංසා කරන එක. නිකලෙස් භාවය කියලා කියන්නේ මොකද්ද? ඒ හිංසාවෙන් තොරව වාසය කිරීම. අන්න නිකලෙස් භාවය ඇති කර ගන්න හැටි. කෙනෙක් ඉන්නවනම් සත්තු මරණ එයා කල්පනා කරනවා කෙලෙස් කියන්නේ කෙලෙස් සහගත ස්වභාවයක්. මේකෙන් වැළකීලා ඉන්නවා කියලා කියන මේ හිංසාවෙන් වැළකී වාසය කරන අන්න නිකලෙස් භාවය. ඊළඟට කියනවා අනිකුදේ ප්‍රාණඝාතය කරන්න පුළුවනි. මම නම් ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා. ඊළඟට තියෙනවා බලන්න මේ හිතක හටගන්න කියන්නේ කෙලෙස් සහගත ස්වභාවයන්. අනිකුදේ සොරකම් කරන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සොරකමින් තොරව වාසය කරනවා කියලා නිකලෙස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ කියන. අන්න නිකලෙස් භාවය ඇති කර ගන්න හිතන හැටි. සොරකම් කිරීම කෙලෙස් වලට අයිති එකක්. සොරකම් වැළකීම නිකලෙස් භාවයට අයිති එකක්. අනිකුදුවේ බඹසර සීලයෙන් තොරව ඉන්නවා. ඒ වුණාට අපි නම් බ්‍රහ්මචාරීව ඉන්නවා කියලා නිකලෙස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. බඹසර සීලයේ තුල වාසය කිරීම, බඹසර සුරකීම නිකලෙස් භාවයට අයිති එකක්. බඹසර නැති වීම කෙලෙස් ස්වභාවයට අයිති එකක්. එතකොට මේ නිකලෙස් භාවය ඇති කර ගන්න ඕනේ කියලා කෙනෙක් කල්පනා කරන්න කියනවා. එතකොට නිකලෙස් භාවය කියලා කියන්නේ බ්‍රහ්මචාරී වීම කියනවා. එතකොට බ්‍රහ්මචාරී වීම නිකලෙස් භාවයට අයිති එකක්. කෙලෙස් වලට අයිති එකක් නෙමෙයි. ඊළඟට කියනවා අනිකුදවියේ බොරු කියන්න පුළුවනි. ඒ වුණාට අපි නම් බොරු කීමෙන් වැළකී ඉන්නවා. බලන්න පින්නතුනි මේ විස්තර කරන දේ හරි පැහැදිලි. නොතේරෙන දෙයක් නෙමෙයි. කෙලෙස් සහගත ස්වභාවයයි කෙලෙසුන්ගේ වෙන්වීමයි කියන එක. ඊළඟට අනිකුදුවේ කේලම් කියන්න පුළුවනි. අපි නම් කේලම් කීම වැළකී ඉන්නවා කියලා නිකලෙස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ කියන. ඒතර කේලම් කීම කෙලෙස් සහගත ස්වභාවය, කේලයෙන් වැළකීම නිකලෙස් භාවයටයි තියෙන්නේ. එතකොට මේවා පුරුදු කරගන්න කෙනෙක් කල්පනා කරනවා නම් පින්වත්නි, එයා නිකලෙස් භාවයට යන කෙනෙක්. ඒකනේ මේ විස්තර කරන්නේ. එයා ධර්මයේ පුරුදු කරන කෙනෙක්. ධර්මයට සමීප කෙනෙක්. එහෙම නැතුව කරනවා නම් එයා ධර්මයට සමීප නැහැ. ඊළඟට කියනවා අනික්කද මේ හිතට ඉදෙන විදිහේ නපුරු වචන කතා කරන්න පුළුවනි.
ඒකට අපි නම් නපුරු වචන වලින් වැළකී ඉන්නවා කියලා නිකලස් භාවය ඇති කර ගන්න ඕනේ. අනික් උදේ වැඩක නැති හිස් දේවල් කතා කරන්න පුළුවනි. ඒකට අපි නම් වැඩක නැති හිස් දේවල් ගැන කතා කිරීම වැළකීලා ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. හිස් වචන කතා කිරීම කෙලෙස් සහගත ස්වභාවයක්. ඒකට හිස් වචන කතා කිරීම වළකිනවා කියලා කියන්නේ නිකලස් භාවයටයි අයිති. බලන්න මේ ආර්ය ධර්මයේ මේ විස්තර වෙන අපූර්ව මේ විග්‍රහය වෙන තැනක සිද්ධ වෙන්නේ නැහැ පින්නත්. අනික් කටි ඔක්කොම මේ පැටලී සහගත ස්වභාවය. මේ කෙලෙස් ඇති බව නිකලස් භාවය ගැන මේ තරම් පැහැදිලි විස්තර කරපු වෙන ධර්මයක් නැහැ පින්නත්. හරි පැහැදිලිව මේක විස්තර කරලා දෙන්න බලන්න. ඊළඟට විස්තර වෙනවා අනික් උදවිය අන්සතු දේවල් ගැන ලෝභ සිත ඇති කර ගන්න පුළුවනි අවිජ්ජාව. ඒවට අපි නම් අන්සතු දේවල් ගැන ලෝභ සිත ඇති කර ගැනීම වැළකීලා ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. අවිද්‍යාව කියලා කියන්නේ කෙලෙස් සහගත ස්වභාවය. අවිද්‍යාවෙන් වැළකීම නිකලස් භාවය. අනික් උදවිය තරහ හිතක් ඇති කර ගන්න පුළුවනි. එයාට අපි නම් තරහ සිත ඇති කර ගැනීම වැළකී ඉන්නවා කියලා නිකලස් ජීවිතය ඇති කර ගන්න ඕනේ. ඊළඟට විස්තර වෙනවා අනික් උදවිය මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවනි. එයාට අපි නම් සම්මා දෘෂ්ටියෙන් යුක්තව ඉන්නවා. අනික් උදවිය මිත්‍යා සංකල්පයෙන් යුක්ත වෙන්න පුළුවනි. එයාට අපි නම් සම්මා සංකල්පයෙන් යුක්ත වෙනවා. අනික් උදවිය මිත්‍යා වාචා වලින් ඉන්න පුළුවනි. එයාට අපි නම් සම්මා වාචා ඇති අය වෙනවා. අනික් උදවිය මිත්‍යා කටයුතු වලින් යුක්ත වෙන්න පුළුවනි. එයාට අපි නම් සම්මා කම්මන්තයෙන් යුක්ත වෙනවා. අනික් උදවිය මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙන්න පුළුවනි. ඒවට අපි නම් සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා. බලන්න එතකොට මේ නිකලස් භාවය ගැන බුදුරජාණන් විස්තර කරපු දේ. දැන් කෙනෙක් අවංකම තමන්ගේ ජීවිත රටාව කරගෙන යනවා කියලා කියන්නේ ඒක නිකලස් භාවයට අයිති එකක්. එහෙම නැතුව ඒක අවංකවම දේ කරන්නේ නැහැ කියලා කියන්නේ කෙලෙස් සහගත ස්වභාවයක්. බලන්න ඊට පස්සේ විස්තර වෙන හැටි. අනික් උදවිය මිත්‍යා වීරයෙන් යුක්ත වෙන්න පුළුවනි. එයාට අපි නම් සම්මා ව්‍යායාමයෙන් යුක්ත වෙනවා කියලා නිකලස් ජීවිතය ඇති කර ගන්න ඕන. අකුසල් දුරු කරන්නට කුසල් වඩන්න ගන්න වීරිය සම්මා වායාමය. ඒක නිකලස් භාවයට අයිති එකක්. අනික් සියල්ල ඒ නිකලස් භාවයට අයිති එකක් නෙමෙයි. වීරිය. අනික් උදේ මිත්‍යා සිහියෙන් යුක්ත වෙන්න පුළුවන්. එහෙනම් අපි නම් සම්මා සතියෙන් යුක්ත වෙනවා. සතිපට්ඨාන යුක්ත වෙනවා කියලා නිකලස් භාවය ඇති කර ගන්න. අනික් උදේ මිත්‍යා සමාධියෙන් ඉන්න පුළුවන්. අපි නම් සම්මා සමාධිය යුක්ත වෙනවා කියලා නිකලස් ජීවිතය කර ගන්න ඕනේ. අනික් උදේ මිත්‍යා ඥානයෙන් යුක්ත වෙන්න පුළුවන්. එයාට අපි නම් සම්මා ඥානයෙන් යුක්තව ඉන්නවා කියලා නිකලස් ජීවිතය කර ගන්න ඕනේ. බලන්න මේ විස්තර වෙන අපූර්වය. අනික් උදේ මිත්‍යා විමුක්තියක් තුළ ඉන්න පුළුවන්. එයාට අපි නම් සම්මා විමුක්තියක් තුළම ඉන්නවා කියලා නිකලස් ජීවිතය කර ගන්න ඕනේ. දැන් කෙනෙකුට සමහරට හිතෙන්න පුළුවන් මනාකොට විමුක්තියට පත් වෙච්ච නැති සිතක් ඇතුව ඉඳගෙන මම විමුක්තියට පත් වුණා කියලා හිතාගෙන. ඒ කෙලෙස් සහගත ස්වභාවයට අයිති එකක්. එහෙම නොවෙන්න ඕනේ. මනාකොට විමුක්තියට පත් වෙ හිතක් ඇතුව ඉන්න ඕනේ කියලා කල්පනා කරන්න කියනවා. ඒක තමයි නිකලස් ජීවිතය කියලා කියන්නේ. ඊළඟට බලන්න කියන්නේ අනික් උදවිය නිදිමතෙනුත් අලස බවිනුත් පීඩා විඳින්න පුළුවනි. ඒවට අපි නම් නිදිමත හා අලස බවින් තොරව ඉන්නවා කියලා නිකලස් ජීවිතය ඇති කර ගන්න ඕනේ. නිදිමත අලස බව කියලා කියන්නේ කෙලෙස් සහගත ස්වභාවයට අයිති එකක්. ඒකෙන් තොරවීම කියලා කියන්නේ කෙලෙස් භාවයයි. අනික් උදවිය ආඩම්බරකමින් ඉන්න පුළුවනි. එයාට අපි නම් ආඩම්බරකම් නැතුව ඉන්නවා කියලා නිකලස් ජීවිතය කර ගන්න. බලන්න ආඩම්බරකම කියලා කියන්නේ කෙලෙස් සහගත ස්වභාවයට අයිති එකක්. නිකලස් භාවයක් නෙමෙයි.
ඉවර නැතිකම තමයි නිකලෙස් භාවය කියලා කියන්නේ. දැන් බලන්න මිනිස්සු මේ ලෝකේ තියෙන හිසි දේවල් අල්ලගෙන කොයිතරම් ආඩම්බරකමින් යුතුව ඉන්නවද කියලා. සමහර පොඩි දෙයක්. මට තමයි මේක තියෙන්නේ. මට තමයි මේක පුළුවන්. මට තමයි හයි ශක්තිය තියෙන්නේ. මම තමයි ලස්සන. මට තමයි දැනුම තියෙන්නේ. මේ වගේ ලාමක අදහස් මුල් කරගෙන හිතට හිතට අරගෙන ඉන්න පුළුවන් ආඩම්බරකම. ඒක කෙලෙස් සහගත ස්වභාවයටයි අයිති. කෙලෙස් දුරු වීමට නෙමෙයි. දැන් සමහර ලාවට ඉන්න හොඳට බණ භාවනා කරන කෙනෙක්. බණ භාවනා කරලා සමාධි උපද්දව ගන්නවා. ඒක හිතට අරගෙන ඉන්නවා. බලන්න අහුවෙන හැටි. ඒ කෙලෙස් වලට අහු වෙලා යනවා. එයා දන්නේ නැහැ මේ ආඩම්බරකම කියලා කියන්නේ කෙලෙස් සහගත ස්වභාවයක්. නිකලෙස් බවට අයිති එකක් නෙමෙයි. එයා දන්නේ නැහැ. නැති හින්දා ඒක ආඩම්බරකමකින් ඉන්නවා හිතට අරගෙන. එතකොට මෙතන බලන්න විස්තර වෙන හැටි ආඩම්බරකම කියලා කියන්නේ කෙලෙස් සහගත ස්වභාවයක්. ඒකේ තොරව වාසය කරන්න ඕනේ. ඉතින් මොන යම් හේතුවකට හරි ආඩම්බරකම හිතට ඇති වෙනවා නම් ඒක කෙලෙස් සහගත ස්වභාවයටයි අයිති. කෙලෙස් සහගත ජීවිතයටයි අයිති කියලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට තියෙන බලන්න අනික් උදවිය සැකයෙන් ඉන්න පුළුවන්. ඒ අපි නම් සැකයෙන් ඈතර වෙලා ඉන්නවා. බලන්න මේ හිතේ ඇති වෙන කෙලෙස් සැක ඇති වෙන ස්වභාවය. මේක හරිද මේක වැරදිද කුමක් කළ යුතුද කුමක් නොකළ යුතුද මේ ආදී වශයෙන්. හරියන්නේ කෝකද වරදින්නේ කෝකද? ඒකෙන් ඈතර වෙන්න ඕනේ. එතකොට නිකලෙස් මුනිවරු කියලා කියන්නේ ඒ ස්වභාවයෙන් ඈතර වෙච්ච උදවිය. අනික් උදවිය ක්‍රෝධ සිත් ඇති වෙන්න පුළුවන්. ඒකට අපිට නම් ක්‍රෝධ සිතින් තොරව ඉන්නවා කියලා නිකලෙස් ජීවිත ඇති කර ගන්න ඕනේ. බලන්න කියන්නේ. ඊළඟට කියනවා අනික් උදවිය වෛර බැඳ ගන්න ගතියෙන් ඉන්න පුළුවන්. ඒකට අපි නම් බද්ධ වෛරයෙන් තොරව ඉන්නවා කියලා නිකලෙස් ජීවිත ඇති කර ගන්න ඕනේ. බලන්න මේ හිතේ ඇති වෙන කෙලෙස් ක්‍රෝධ කිරීම, වෛර කිරීම, වෛර බැඳ ගන්න එක, ආඩම්බරකම. එතකොට මේ දේවල් නුවණින් දැකලා තේරුම් ගන්නයි කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ වගේන් තොරවීම තමයි නිකලෙස් භාවය කියලා කියන්නේ. අනික් උදේ ගුණමකුකමින් යුක්ත වෙන්න පුළුවන්. එයාට අපි නම් ගුණමකු වෙන්නේ නැහැ කියලා නිකලෙස් ජීවිත කර ගන්න ඕනේ. දැන් බලන්න සාමාන්‍යයෙන් ලෝකේ දකින්න තියෙන ගුණමකන එක. කෙනෙක් තුල තියෙන ගුණයක් ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව හරි මොන යම් දෙයක් මුල් කරන ඒක ಗುಣ මකනවා. ඔයාම කීවට එයා එහෙම නෙමෙයි කියලා. මේ විදිය දේවල් තියෙනවා. සමහරට නැති දේවල් පවා කියනවා. තියෙන ගුණේ හංගනවා අනික් උදවිය. විවෘත වෙන්න දෙන්න. එතකොට ඒක ಗುಣ මකකම. ඒ ස්වභාවය කෙලෙස් සහගත ස්වභාවයක්. ඒකෙන් ಗುಣ මකකමින් තොර වීම තමයි නිකලෙස් ස්වභාවය කියලා කියන්නේ. ඊළඟට කියනවා අනික් උදවිය එකට එක කරමින් ඉන්න පුළුවන්. අපි නම් එකට එක කරන්නේ නැහැ. ඒ සාමාන්‍ය අදහස් තියෙන්නේ කැත්තට පොල්ලගෙන ගැහුවොත් ගහනවා. මරුවොත් මරනවා. බැන්නොත් බයිනවා. නේ? එකක් කරනවා අපි දෙකක් කරනවා. දෙකක් කරනවා අපි හතරක් කරනවා. ඔය විදිහට හිතා එකිනෙකාට පීඩා කරගෙන එකිනෙකාගේ ජීවිත විනාශ කරමින් යන ගමනක් සාමාන්‍ය ලෝක සත්‍යය තුළ තියෙනවා. ඒ ස්වභාවයේ කෙලෙස් සහගත ස්වභාවය එකට එක කරනවා කියන්නේ. දැන් කෙනෙක් කල්පනා කරන එකට කිරීම වැලකී වාසය කරන්න අන්න එයා තමයි යහපත් කරගන්න කෙනා. නිකලෙස් භාවය කරා යන කෙනා එයා. ඉතින් බුදුරජාණන් ශ්‍රාවකයෝ හැටියට අපි ඒක තමයි පුරුදු කරගන්න ඕනේ. ඊළඟට බලන අනික් උදවිය ඊර්ෂ්‍යාවෙන් ඉන්න පුළුවන්. ඒකට අපි නම් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා නිකලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕනේ. අනික් උදවිය මසුරුකමින් ඉන්න පුළුවන්. එහෙනම් අපි නම් මසුරුකම් නැතුව ඉන්නවා කියලා නිකලෙස් ජීවිතය ඇති කරගන්න. ඊළඟට අනික් උදවිය කපටිකමින් ඉන්න පුළුවන්. අපි නම් කපටිකමින් නැතුව ඉන්නවා. අනික් උදවිය ගුණවතුන් හැටියට රඟපාන්න පුළුවන්. ඒකට අපි නම් ඒ විදිහේ මායාව නැතුව ඉන්නවා. දැන් බලන්න මේ මායා ස්වභාවය කියන්නේ නැති ගුණ පෙන්වගෙන ඉන්නවා. මහා ගුණතුන්ට රඟපානවා. එතකොට ඒක නිකලෙස් භාවයට අයිති එකක් නෙමෙයි. කෙලෙස් සහගත ස්වභාවයක්. කපටිකම් මායාව තියෙන්නේ කෙලෙස් සහගත ස්වභාවයත් එක්කයි. ඒකත් එක්ක බැඳලා තියෙන්නේ.
නිකලෙස් භාවයේ තුල කපටිකම නැහැ. රංගපෑම නැහැ. විවෘතයි. පැහැදිලි. ඊළඟට තියෙන බලන්න අනික්කදුවේ සාධාරණ කරුණ වලට එකඟ නොවි දැඩිව ඉන්න පුළුවනි. ඒකට අපි නම් සාධාරණ කරුණ වලට එකඟ මුදු විදිහට ඉන්නවා. දැඩි ගතිය. ධාර්මික අදහස් වල අදහස් පිළිගන්න හිත නැමෙන්නේ නැහැ. ඒතකොට ඒක කෙලෙස් සහගත ස්වභාවයක්. නිකලෙස් භාවය කියලා කියන්නේ ධාර්මික ධර්මයට ගැළපෙන සාධාරණ කරුණු පිළිගන්න ලැහැත්ති. බලන්නනේ. සමහරක ඉන්නවා කොයිතරම් කරුණු කීවා ඒ දැඩි ගතිය නිසා තමන්ගේ අදහස අතහරින්නේ නැහැ. මම අදහස් බුදු කෙනෙක් කිව්වත් අතහරින්න. එහෙම කට්ටිය ඉන්නවා. කොට ඒ ස්වභාවයේ කෙලෙස් සහගත ස්වභාවයක්. එමෙ හිතක මේ ස්වභාවයෙන් ඇති වෙනවා. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ මේ කෙලෙස් ස්වභාවයන් කෙලෙස් සහගත ස්වභාවයෙන් හඳුනා ගන්න. ඒකකින් ඒ වගේම වැළකී වාසය කරන්නට කියලා. ඊළඟට කියනවා බලන්න අනික්කදී මාන්නකාරකම ඉන්න පුළුවනි. එවනම් අපි නම් නිහතමානීව ඉන්නවා. නිකල ජීවිත ඇති කර ගන්න ඕනේ. බලන්න මාන්නයෙන් ඉන්නවා. නේ? සාමාන්‍යයෙන් මෝඩයාට පුංචි දෙයක් ඇති හිතට අරගෙන මාන්නය ඇති කරගන්න. පුංචි දෙයක් ඇති. ඒ ස්වභාවය ඉන්නවා කියලා කියන්නේ ඒක කෙලෙස් සහගත ස්වභාවයට අයිති එකක්. නිකලෙස් ස්වභාවයට අයිති එකක් නෙමෙයි. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කියන කොයිතරම් නිහතමානී කියන ආඩම්බර වෙන්න කොයිතරම් කරුණු. ඒකක්වත් නැයි. සත්පුරුෂ නිකලෙස් උත්තමයි. මාන්නකාරකම ගෑවිලාවත් නෑ. කොයිතරම්ද කියන්නේ එක දවසක් බුදුරජාණන්සේ දේශනා කරනවා සාරිපුත්‍ර සීයනා සූත්‍රයේ තියෙන බලන්න එක තැනක තියෙන ගොඩාක් කරුණු තියෙනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ ගමට හරි නගරයට යනකොට යන්නේ හිඟන කොල්ලෙක්ගේ මානසිකත්වයෙන්. ඒ අදහස් කරන්නේ කිසිම සත්කාරයක් සම්මානයක් ගෞරවයක් බලාපොරොත්තුවක් නැතිවයි යන්නේ. මෙයා මට තැන දෙයි, මෙයා මට කතා කරයි, මේ කටි මට සලකයි, මේ විදිහ අදහස් නැහැ. කවුරු බැන්නත් ගැළුවක් නැහැ. ගැහුවත් ගැළුවක් නැහැ. ඒ විදිහේ බොහෝ නිහතමානී හිතින් යන්නේ කියලා. යාර මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් සීලින් අග්‍ර ශ්‍රාවකයා. පළවෙනි ශ්‍රාවකයා. එහිම කෙනා. බලන්න මේ නිකලස් භාවය පුරුදු කරන උත්තමයන්ගේ ස්වභාවය. මාන්නේ දුරින්ම දුරු කරනවා. අනික්කදී මුරණ්ඩුකමින් ඉන්න පුළුවනි. ඒකට අපි නම් කීකරුව ඉන්නවා අන්න බලන්න. කීකරුවෙන්ට ඕනේ. ධාර්මික අවවාදයට හිත නැමෙන්න ඕනේ. අනික්කදී පවිතු මිතුරන් ඇසුරු කරන්න පුළුවනි. ඒකට අපි නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. අනික්කදී ප්‍රමාදීව ඉන්න පුළුවන් අපි නම් අප්‍රමාදයෙන් ඉන්නවා කියලා එක ජීවිත ඇති කර ගන්න ඕනේ. කියනවා ධර්මයේ දියුණු කරන්න කැප වෙන්නේ නැතුව ඉන්නවා. පස්සට දානවා. හෙට කරන්නම් අනිද්ද කරන්නම් දැන් ඇති ඔය ආදී වශයෙන්. ඒ කෙලෙස් සහගත ස්වභාවය. දැන් මම මේව අපි තේරෙන්නේ නැහැ අපිට. මේ ධර්මයේ පුරුදු කරන කැප වෙන්නේ නැහැ කියලා කියන්නේ. පාරක් කරනවා කියලා කියන්නේ කෙලෙස් වලට අයිති ස්වභාවයක් කියලා තේරෙන්නේ. නිකලෙස් භාවය කියලා කියන්නේ කැප වෙනවා ඒ නෙමෙයි. දැන් ඔය රහතන් වහන්සේලා ගැන කියනකොට කියන්නේ ඒ උත්තමයෝ ධර්මයේ පුරුදු කරන දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුණා දහමට දිවි පුදා. අන්න බලන්න නිකලෙස් භාවයේ කරා යන ස්වභාවය. ධර්මයේ දිවි පුදා මේ ජීවිතේ නැති වුණත් මම ධර්මයේ පුරුදු කරන්නේ අතහරින්නේ නැහැ කියන්නේ. යම් ගුණයක් දිනු කරන්න යනවා. මේ දිනු කරනකොට මේ ජීවිත නැති වෙනවා කියලා තේරෙනවා නම් ජීවිතය රැක ගන්න, ඒ ධර්මය රැක ගන්න මහන්සි ගන්න. දැන් අර චක්කුපාල ස්වාමීන් වහන්සේගේ ජීවිතය ගැන තියෙනවා. වස් කාලේ අවසන් වෙනකොට වස් කාලේ පටන් ගන්නකොට උන්වහන්සේ ඊතර අදහසක් ගත්තා. මම මේ වස් කාලය තුල නිදාගන්නේ නැහැ. නිදා නොගෙන සතිපට්ඨානය වඩනවා. මාර්ගඵල අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා. ඉතින් ඇහෙල ඉඩක් ආවා. වෙද මහත්තයා බෙහෙත් දුන්න බෙහෙත් දාන්න කියලා. එතකොට බෙහෙත දාන්න උරු නිදාගෙන. ඉතින් මුන්නහන්සේ බෙහෙත දැම්ම හැබැයි නිදාගෙන නෙමෙයි දැම්මේ. ඇයි?
මම මේ විදිහේ අදහසකින් යුක්තව මේ ධර්මයේ පුරුදු කරන්නයි කල්පනා කර නිදා නොගෙන නිදාගන්න ඉරියව්ව දුරු කරලා මේ සංසාරේ ඉන්නකොට මම කොයිතරම් නිදාගෙන නැද්ද? ඒ නිදාගෙන ඉන්නකොට මේ නිවන කොයිතරම් වර අහිමි වෙන්න ඇද්ද? මේ මස්සස මට අහිමි වුණාවේ ධම්මස මම ලබා ගන්නවා කියලා වීරය කළා. ඒ මස්සස නැති වුණා. හැබැයි ධම්මස පහළ වුණා. අන්න දහමට දීපුදා වාසය කරන කට්ටිය අප්‍රමාදී වෙනවා කියන්නේ ඒකයි. ඊළඟට කියනවා අනිකුද ශ්‍රද්ධාවෙන් තොරව ඉන්න පුළුවනි. අපි නම් ශ්‍රද්ධාවෙන් යුක්තව ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැහැ. සැක කරනවා. ඒක කෙලෙස් සහගත ස්වභාවයට ඇයිති. කෙලෙස් සහගත පුද්ගලයෙකුගේ ස්වභාවයක. නිකලෙස් ස්වභාවයෙන් යුක්ත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා කියන එක. අනිකුදිය පවට ලැජ්ජාව නැති වෙන්න පුළුවන්. එනකොට අපි නම් පව කරන ලැජ්ජාවෙන් යුක්ත වෙනවා. අනිකුදිය පවට බය නැති වෙන්න පුළුවන්. එනකොට අපි නම් පව කරන්නට බය ඇතුව ඉන්නවා කියලා නිකලෙස් ජීවිත කර ගන්න. බලන්න කියන්නේ. ලැජ්ජා බය කියනකේ දේව ධර්මයේ කියනවා. පවට ලැජ්ජාව ඇති බව, පවට බය ඇති බව. අද කාලේ දකින්න නෑ. කෙලෙස් වලින් පිරුණු සමාජයක පවට ලැජ්ජා බය කියලා කියන්නේ අහසට පොළ වගේ දෙයක්. අද මිනිස්සු තුල පවට කරන ලැජ්ජාව බය කියන එක ඇත්තට නැත්තරම ඇත්ත. ආශාවෙන් ඒ අකුසලයන් වැළඳ ගන්න. එතකොට ඒ කෙලෙස් සහගත ස්වභාවයක ලක්ෂණ නිකලෙස් ස්වභාවය කියලා කියන්නේ ඒකෙන් නිදහස් වීම. ඒ අකුසල එනකොට ඒවට ලැජ්ජයි හිරිකිතයි පිළිකුල් කරනවා නිකලෙස් සමාජය. කෙලෙස් සහගත සමාජය ආසාවෙන් වැළඳ ගන්නවා. ආසාවෙන් වැළඳ ගන්නවා. එතකොට නිකලෙස් සමාජය තුළ තියෙන පව් කරන්න තියෙන ලැජ්ජාව, පවට බය කියන එක. කෙලෙස් ස්වභාවය සමාජයේ තියෙන්නේ පව් කරන ලැජ්ජා නැතිකම, බය නැතිකම කියන්නේ. ඊළඟට තියෙනවා අනිකුදියේ නිවැරදි දහම් දැනුමක් නැතුව ඉන්න පුළුවනි. එයාට අපි නම් නිවැරදි දහම් දැනුමකින් යුක්ත වෙලා ඉන්නවා කියලා නිකලෙස් ජීවිත ඇති කර ගන්න ඕනේ. ඊළඟට කියනවා අනිකුදියේ කම්මැලිකමෙන් ඉන්න පුළුවනි. එයාට අපි නම් පටන්ගත් වීරියෙම ඉන්නවා කියලා නිකලෙස් ජීවිත ඇති කර ගන්න ඕනේ. අනිකුදියේ සිහිමුලා වෙලා ඉන්න පුළුවනි. එයාට අපි නම් හොඳ සිහිය, හොඳ හැටියට සිහිය පිහිටවාගෙන ඉන්නවා කියලා නිකලෙස් ජීවිත කර ගන්න ඕනේ. අනිකුදියේ ප්‍රඥාව නැතුව ඉන්න පුළුවනි. එයාට අපි නම් ප්‍රඥාවෙන් යුක්තව ඉන්නවා කියලා නිකලෙස් ජීවිත කර ගන්න ඕනේ. අනිකුදියේ Taman අල්ලගත්තු වැරදි දෘෂ්ටියට බැඳිලා අතහැර ගන්නට බැරුව ඉන්න පුළුවනි. ඒවට අපි නම් වැරදි දෘෂ්ටි වලට බැඳෙන්නේ නැතුව ඒ දෘෂ්ටි ඕනෑම මොහොතක අතහරින්න පුළුවන් විදිහට ඉන්නවා කියලා නිකලෙස් ජීවිත කර ගන්න ඕනේ. දර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මේ නිකලෙස් භාවය ඇති කර ගැනීම ගැන චුන්ද ස්වාමීන් වහන්සේට විස්තර කරනවා බලන්න පින්නතුනි. ඊට පස්සේ පින්නතුනි බුදුරජාණන් හරි ලස්සන අදහසක් චුන්ද ස්වාමීන් වහන්සේට කියන මොකද්ද? පින්වත් චුන්ද කුසල් දහම් වඩන්න සිතක් ඇති කර ගැනීම පවා ගොඩාක් උපකාර වෙනවා කියලායි මම කියන්නේ. චිත්තුප්පාද මත්තම් පිචේ චුන්ද බහූපකාරං වදාමි කුසලේසු ධම්මේසු. පින්වත් චුන්ද කුසල් දහම් වඩන්න සිතක් ඇති කර ගැනීම පවා බොහෝ උපකාර වෙනවා කියලාම කියන්නේ. ඉතින් එහෙමනම් කයින් වචනෙන් කුසල් සිද්ධ කිරීමෙන් වෙන යහපත ගැන කවර කතාවද? කුසල් දහම් වඩන සිතක් උපදවා ගන්න එක. එතකොට මේ සිතක් උපදවා ගැනීම ගැන බුදුරජාණන් හරිය ලස්සන විස්තර කරනවා. මේ අර කියපු කාරණා ඔක්කොම මුල් කරගෙන කියන කොහොමද? අනික් සිතක් උපදවා ගන්න කියන. අන්න ඒ නිසා පින්වත් චුන්ද අනික් උදවිය සතුන්ට හිංසා කරන්න පුළුවනි. ඒවට අපි නම් සත්ව හිංසාවෙන් තොර වෙලා ඉන්නවා කියලා සිතක් උපදවා ගන්නට කියනවා. අනික් උදවිය ප්‍රාණඝාත කරන්න පුළුවනි. ඒකට අපි නම් ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්නවා කියලා සිතක් උපදවා ගන්න ඕනේ. ඒකට ඒ විදිහට
අර කෙලෙස් සහගත ස්වභාවයෙන් මිදෙන්න නිකලෙස් භාවය කරා යන්න තමන්ගේ හිත තුල අදහසක් ඇති කරගන්න කියනවා. අද කාලේ බොහෝ දෙනෙකුට ඒක නැහැ. මේ හිත උපදවා ගන්න නැහැ. හිත උපදවා ගන්න නැතුව ඒ ක්‍රියාවට නංගනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිකලෙස් භාවයට ආස කරන්න කියලා කියන්නේ. දැන් අපේ ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය තමයි අපි යමකට ආස කරනවා නම් කැමති නම් ඒක අපේ ජීවිත සම්බන්ධ කරගන්න අපි හිතනව නේද? අපි තුන් ලස්සන දෙයක් දැක්කොත් අපි තුන් ලස්සන ගයක් දකිනවා, ලස්සන වාහනයක් දකිනවා. අනේ මට මේක ඕන. මම මේ වගේ වාහනයක් ගන්නවා. මම මේ වගේ ආභරණයක් ගන්නවා. හිතක් උපදිනවා මේ හිතේ. ඇයි ඒකට ආසයි. එතකොට මෙතන බුදුරජාණන් දේශනා කරන මේ නිකලෙස් භාවයට ආස කරන්ට ඒක ඇති කරගන්න හිත උපදව ගන්න කියනවා. දැන් අද ගොඩාක් දෙනෙකුට ඒක නැහැ. දැන් ගත්තොත් ඔන්න කියනවා මේකේ තියෙනවා මේ ලෝකයේ උදවිය ඉරිසියාවෙන් වාසය කරනවා. මම නම් ඉරිසියාවෙන් තොරව ඉන්නවා කියලා හිතක් උපදව ගන්න කියනවා. දැන් ගොඩාක් දෙනෙක්ගෙන් ඇහුවොත් කිය ඉරිසියා කරන එක නරකයි කියලා. හැබැයි හිතන්නේ නැහැ මම ඉරිසියා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. මම නම් ඉරිසියා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා හිත උපදවන්නේ නැහැ. ඒකට ආස කරන්නේ නැහැ. ඉරිසියාවෙන් අරමුණේදී ඉරිසියා කර කර ඉන්නවා. ඇයි? ඒ නිකලෙස් භාවයට ආස නැහැ. කෙලෙස් එක්ක එකතු වෙලා ඉන්න පුරුදු වෙලා තියෙන. මේ දීර්ඝ සංසාරෙ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ අම්මාකාරයෙන් කෙලෙස් සහගත ස්වභාවයෙන් වදාළද ඒවත් එක එකතු වෙලායි අපි මේ ආවේ. ඉදිරියට යනවා නම් යන්නෙත් ඒ විදිහටමයි. ඒක සමහරට ප්‍රකට නොවෙන්න පුළුවන්. හැබැයි මේ හිතේ ආභ්‍යන්තරයේ ඔක්කොම තියෙනවා. වෛරය ඉස්මතු වෙන විදිහට කරුණු යෙදුනට පස්සේ ඒක එළියට පැනලා එනවා. ක්‍රෝධය ඉස්මතු වෙන විදිහට කරුණු යෙදුනට පස්සේ ඒක එළියට පැනලා එනවා. එකට කිරීම හිතේ ඇති වෙන එක අභ්‍යන්තරය ඇති වෙන විදිහට කරුණු යෙදුනට පස්සේ ඒක එළියට එනවා. බද්ධ වෛරය ඇති වෙන විදිහට කරුණු යෙදුනට පස්සේ ඒක ඉබේටම එළියට එනවා. මේ විදිහට මේ කෙලෙස් සහගත ස්වභාවයෙන් එක්කයි මේ සසර ගමන ඉස්සරහට යන්නේ. ආවෙත් එහෙමයි. ඉතින් බුදුරජාණන් දේශනා කරන්නේ එහෙම නෙමෙයි. නිකලෙස් භාවය ඇති කරගන්න හිත උපදව ගන්න කියනවා. ආසා කරන්න කියනවා. දැන් අත්තොත් පවට ලැජ්ජා මේ ලෝකයේ යුදවියේ පවට ලැජ්ජාවෙන් තොරව ඉන්නවා. මම නම් පවට ලැජ්ජාවෙන් යුක්ත වෙනවා. ඒ පවට ලැජ්ජාව ඇති බව ගැන ඇතිවීම කියන නිකලෙස් භාවයට ආස කරන්න. පවට බය කියන නිකලෙස් භාවයට ආස කරන්න. එහෙම විදිහේ ජීවිතයක් ඇති කරගෙන කැමති වෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න පින්නතුනේ ප්‍රඥාව චුට්ටක් හරි ඕනේ. වටින්නේ නිකලෙස් ජීවිතයයි කියන එක. කෙලෙස් සහගත ජීවිතේ වටින්නේ නැහැ කියන එක හිස් එකක්. ඒක පීඩාකාරී දෙයක් කියලා තේරුම් ගන්නට එයාට යම් කිසි ආකාර නුවණක් ඕන. ඒක නුවණ නැති වෙනකොට මොකද වෙන්නේ? අර කෙලෙස් වලට වසඟ වෙනවා. ඒකට යට වෙනවා. නිකලෙස් භාවයේ සුන්දරත්වයේ තේරුම් ගන්න හැකියාවක් නැහැ. කෙලෙස් වල තියෙන පීඩාව තේරුම් ගන්න හැකියාවක් නැහැ. අර ලාමක ආශ්වාදය රැවටිලා අර පීඩාවත් එක්ක ජීවත් වෙනවා. ඒ පීඩාවෙන් ඉන්නවා කියලා තේරුම් ගන්නට නුවණක් නැහැ. ප්‍රඥාවක් නැහැ. ඉතින් ඒකෙන් මිදෙන්නයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ පෙන්ලා දෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් පෙන්ලා දෙන්නේ මොකද්ද? අර නිකලෙස් භාවයට ආස කරන්න හිතක් උපදව ගන්න කියනවා. ඒ කුසල් ගැන අහනකොට නිකලෙස් දේවල් ගැන අහනකොට මේව ඇති කරගන්න කැමැත්ත උපදව ගන්න කියනවා. එතකොට ඒකත් ඒ විදිහට හිතක් උපදවා ගැනීම පවා බොහෝ උපකාර වෙනවා කියලා කියන්නේ. එතකොට මේ විදිහට කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ හිත තුළ ඒ නිකලෙස් භාවය ඇති කරගන්න හිතක් උපදවා ගන්නට ඒ කාරණේම යාට බොහෝ උපකාර වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා බලන්න පින්වත් චුන්ද භයානක මාර්ගයක් තියෙනවා. නමුත් මේ භයානක මාර්ගය අතහැර යන්න පුළුවන් වෙන යහපත් මාර්ගයක් තියෙනවා. ඒ වගේම භයානක තොටුපළක් තියෙනවා. ඒ වගේම තොටුපළ මඟහැරලා යන්න හොඳ තොටුපළකුත් තියෙනවා.
ආන් ඒ වගේ තමයි කියනවා සතුන්ට හිංසා කරන කෙනෙකුට ඉන් මගහැරලා යන්ටයි අහිංසාව තියෙන්නේ. ප්‍රාණඝාත කරන කෙනෙකුට ඉන් මගහැරලා යන්ටයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ. සොරකම් කරන කෙනෙකුට ඉන් මගහැරලා යන්ටයි සොරකම් වැළකීම තියෙන්නේ. අබ්‍රහ්මචාරී කෙනෙකුට ඉන් මගහැරලා යන්නයි බමසර ජීවිතයේ තියෙන්නේ. බලන්න. අර කෙලෙස් සහගත ස්වභාවයයි නිකලෙස් භාවයයි ගැන බුදුරජාණන් විස්තර කරපු දේ. නිකලෙස් භාවය සුන්දරයි. යහපත් මාර්ගයක් වගේ සුන්දර තොටුපළක් වගේ. කෙලෙස් සහගත ස්වභාවය භයානක මාර්ගයක් වගේ භයානක තොටුපළක් වගේ. එතකොට නුවණ තියෙන කෙනෙකුට ඒ භයානක මාර්ගේ භයානක තොටුපළ මගහැරලා සුන්දර මාර්ගේ සුන්දර තොටුපළ කරා යනවා වගේ මේ කෙලෙස් සහගත ස්වභාවය මගහැරලා ඒකෙන් වෙන් වෙලා ඒක අතහැරලා නිකලෙස් භාවය ඇති කරගන්නයි කල්පනා කරන්න. නුවණ තියෙන කෙනා කල්පනා කරන්න කියලා කියන්නේ ඒක. එහෙම කරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. සත්තු මැරීම කියලා එකක් තියෙනවා. සතුන් මැරීම වැළකීම කියලා එකක් තියෙනවා. සොරකම කියලා එකක් තියෙනවා. සොරකම වැළකීම කියලා එකක් තියෙනවා. පවට ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා. පවට ලැජ්ජාව නැති බව කියලා එකක් තියෙනවා. පවට බය නැති බව කියලා එකක් තියෙනවා. පවට බය ඇති බව කියලා එකක් තියෙනවා. ඊර්ෂ්‍යාව කියලා එකක් තියෙනවා. ඊර්ෂ්‍යාවෙන් නොකිරීම කියලා එකක් තියෙනවා. එතකොට නුවණ තියෙන කෙනාට ඒ අකුසලයෙන් වැළකීලා කුසලයේ කරා එන්න පුළුවන්. බුදුරයන් දේශනා කරන්නේ අන්න ඒකයි කියනවා. අකුසලෙන් ලෝභය තරහසිත තියෙන කෙනෙකුට මේ මගහැරලා යන්ටයි තරහසිත නැති බව තියෙන මෙසිත තියෙන. අර අයහපත් මාර්ගයේ මගහැරලා යහපත් මාර්ගය යනවා වගේ. භයානක තොටුපළ මගහැරලා යහපත් තොටුපළ කරා යනවා වගේ. අයහපත මගහැරලා යහපත කරා යන්නටයි. එතකොට එහෙම විසඳුමක් තියෙනවා කියලා තේරෙන්න ඕනේ. ඒ ඊර්ෂ්‍යා කරන කෙනාට තේරෙන මේකෙන් මේකට විසඳුමක් තියෙනවා ඊර්ෂ්‍යා නොකිරීම කියන්නේ. එතකොට අන්න ඒ විසඳුම අල්ලගන්න යා දක්ෂ වෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ. ඒත් එක්කම ඉන්න නෙමෙයි. නිවැරදි මාර්ගය හඳුනා ගන්න. භයානක මාර්ගය යනකොට භයානක තොටුපළක් කරනකොට යනකොට මේක නෙමෙයි මීට වඩා සුන්දර දෙයක් තියෙනවා. සුන්දර මාර්ගයක් තියෙනවා. සුන්දර තොටුපළක් තියෙනවා කියලා තේරුම් ගන්න කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න කෙනා අර භයානක කෙලෙස් සහගත ස්වභාවය අතහැරලා සුන්දර වූ නිකලෙස් භාවය කරා යනවා. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් චුන් දෙක මේ වගේ දෙයක්. යම් තාක් අකුසල් තියෙනවා නම් ඒ අකුසල් ඔක්කොම තියෙන්නේ කෙනෙක්ව පහළට ඇදලා දාන්නටයි. නමුත් යම් තාක් කුසල් දහම් තියෙනවා නම් ඒ කුසල් දහම් ඔක්කොම තියෙන්නේ කෙනෙක්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නටයි කියනවා. බලන්න කියන කතාව. ඊළඟට තියෙනවා බලන්න දැන් බුදුරජාණන් දේශනා කරන පින්වත් චුන් ඔන්න ඔය විදිහමයි. සතුන්ට හිංසා කරන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වය ලබා දෙන්නටයි අහිංසාව තියෙන්නේ කියනවා. එතකොට සත්ත්ව හිංසාව කරන කෙනා ශ්‍රේෂ්ඨත්වය කරා යන්නේ නැහැ. ශ්‍රේෂ්ඨත්වය කරා යන්නේ කවුද? හිංසාවෙන් වළකින කෙනා. බලන්න මේ පැහැදිලි කිරීම. අර අකුසල් ඔක්කොම කරන්නේ සත්ත්ව හිංසාව, සොරකම, කේලම, පවට ලැජ්ජා නැතිකම, වය නැතිකම, ප්‍රමාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී මේ අකුසල් කෙලෙස් සහගත ස්වභාවයන් ඔක්කොම තියෙන්නේ සත්‍යාව පහළට ඇදලා දාන්න. කෙනෙකුගේ ජීවිත තුළ කෙලෙස් සහගත ස්වභාවය තියෙනවා නම් එයා පහතට වැටෙන කෙනෙක්. හීන ස්වභාවයටපත් වෙන කෙනෙක්. දුක කරා යන කෙනෙක්. ඒකෙන් වලකින්ටයි මේ නිකලෙස් භාවය තියෙන කුසල් පැත්තට යන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරන්නේ බලන්න හිංසා කරන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්ව සතුන්ට හිංසා කරන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වය ලබා දෙන්න අහිංසාව තියෙන කියන. නිකලෙස් සාගත ස්වභාවයෙන් ජීවිතයට සම්බන්ධ කරන කෙනා මේ ලෝක ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ඒ බුදුවරු ඒ රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨත්වයටපත් වුනේ ඒ නිසා. එතකොට බලන්න බුදුරජාණන් ඊළඟට දේශනා කරනවා පින්වත් චුන්ද ඒ වගේම Taman මඩේ ඉරලා සිටිද්දී මඩේ ඉරලා කෙනෙක්ව Taman විසින් ගොඩ ගන්නවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නන් නෙවෙයි. ඒ වගේම පින්වත් චුන්ද Taman මඩේ ඉරලා හිටියේ නැත්නම් මඩේ ඉරුණ අනිත් උදවිය ගොරට ගන්න පුළුවන් යන කරුණ විය හැකි දෙයක්. ඇත්තෙන්ම Taman දමණය නොවි Taman නොහික්මී
තමන් නොපිරිනිවි අනිත් උදවිය দমনය කරනවා හික්මනවා පිරිනුවන් පාන්නට සලස්වනවා කියන සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. පින්වත්තුන්ද තමන් দমনය වෙලා හික්මිලා තමන් පිරිනිවීමටපත් වෙලා අනික් උදවිය দমনය කරනවා හික්මනවා පිරිනුවන් පානවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා පින්වත්තුන්ද ඔන්න ඔය විදිහම තමයි සතුන්ට හිංසා කරන කෙනෙකුට පිරිනුවන් පාන්නටයි අහිංසාව තියෙන්නේ. ප්‍රාණඝාත කරන කෙනෙකුට පිරිනුවන් පාන්නටයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ. සොරකම් කරන කෙනෙකුට පිරිනුවන් පාන්නටයි සොරකම් වැළකීම තියෙන්නේ. බලන්න නිකලස් ජීවිතයක් කරා යන්න ඕන කෙනා ඒ නිකලස් ජීවිතයට අදාළ දේවල් පුරුදු කරනකොට යා යන්නේ පිරිනුවන් පෑමටයි. කෙලෙස් සහගත ස්වභාවයෙන් ඉන්න කෙනා පිරිනුවන් පානවා කියලා දෙයක් වෙන්නේ නැහැ. නිවන අවබෝධ කරනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. බලන්ට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු දේ. මේ දේශනාවේ හරිය ලස්සනට බුදුරජාණන් නිකලස් භාවය ගැන දේශනා කරනවා. නිකලස් ජීවිතය ගැන. ඒ වගේම තමයි නිකලස් ජීවිතය ඇති කරගන්නට මේ සිතක් උපදවා ගැනීම, උතුම් සිතක් උපදවා ගැනීම ගැන කියලා දුන්නා. ඒ වගේම තමයි වැරදි දේවල් අතහැරලා හරි පාරේ යන හැටි කියලා දුන්නා. හීන භාවයෙන් මිදලා ශ්‍රේෂ්ඨත්වය කරා යන්න කරන්න ඕන දේවල් ගැන කියලා දුන්නා. ඒ වගේ තමයි පිරිනුවන් පාන්නට උවමනා කරන දේ කියලා දුන්නා. බලන්න ඒ හැම තැනකම තියෙන්නේ මේ අකුසල් ගත ස්වභාවයෙන් අකුසල් සහගත ස්වභාවයෙන් මිදෙන්නයි. ඉතින් කෙනෙක් නුවණින් කල්පනා කරලා අකුසල් මිදෙන්න කල්පනා කරනවා නම් අන්නේ කෙනා මේ බුද්ධ ශාසනයේ මඟපල් නිවන අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. උතුම් වූ නිකලස් භාවයේ කරා යන කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ සියලු සංසාර දුකින් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ උතුම් වූ බුද්ධ දේශනාව බුදුරජාණන් දේශනා කළා අන්තිමට මෙන්න මේ විදිහට දේශනා කරනවා. මොකද්ද? පින්වත්තුන්ද ශ්‍රාවකයන්ට ආදරේ ඇති ශ්‍රාවකයන් ගැන අනුකම්පා ඇති සාස්ත්‍රුන් වහන්සේ නම අනුකම්පාවෙන් යමක් කළ යුතුද අන්නේ දේ මම ඔබට කරලා තියෙනවා. පින්වත්තුන්ද ඔය තියෙන ගස් සෙවන ඔය තියෙන පාළුතෙන් පින්වත්තුන්ද ඉතින් භාවනා කරන්න ඕන. ප්‍රමාද වෙන්න එපා. දැන් ප්‍රමාද වෙලා අන්තිමට පසුතැවෙන්න වෙන්න එපා. මට ඔබ වෙනුවෙන් අනුශාසනා කරන්න තියෙන උච්චරයි. සාස්තුන් වහන්සේ නමක් හැටියට අපගේ සාස්තුන් වහන්සේ කළ යුතු සියල්ල ශ්‍රාවකයන් වෙනුවෙන් කළා. ඉතින් මේ අනුශාසනා පිළි අරගෙන ඒ සාස්තුන් වහන්සේ පෙන්වපු ධර්මයේ පුරුදු කරලා ඒක තුම නිවන අවබෝධ කරගන්නටයි ශ්‍රාවකයන් හැටියට අපි කල්පනා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ජීවිතේ කැප නොකර පහුතන ජීවිතයක් ඇති කරගන්නට නෙමෙයි. ඉතින් මේ දේශනාව ආපු තුන්ද ස්වාමීන් බොහෝ සතුටුසින් මේ දේශනාව අනුමෝදන් වුණා. ඉතින් මේ පින්වත් සියලු දෙනාටම මේ නිකලස් භාවය ගැන බුදුරජාණන් දේශනා කරපු මේ ධර්මයේ හොඳට මතකේ දරාගෙන පුරුදු පුහුණු කරලා ඒ උතුම් නිකලස් ජීවිතය ඇති කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද මේ වෙලාවේ මේ ධර්ම දේශනාව සිදු කිරීමෙන් රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වඩෙත්වා. ශ්‍රද්ධා සීලාදී ශේඛ බල ධර්මයන්ගෙන් වඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම විශේෂයෙන් මීට වසර 3කට පෙර මිය පරලොව ගිය අනුලා වික්‍රමසිංහ මෑණියන්ට, ඒ වගේම මීට වසර 21කට පෙර මිය ගිය ජේමිස් රාජපක්ෂ පියාණන්ට, මීට වසර 12කට පෙර මිය පරලොව ගිය සිරිපාල අබේසිංහ පියාණන්ට, ඒ වගේ මීට වසරකට පෙර මිය පරලොව ගිය සෝමාවති වික්‍රමසිංහ පුංචි අම්මාට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අද දායකත්වයේ දරන්නේ ලසන්ත රාජපක්ෂ, නිලංකා රාජපක්ෂ යන අයගේ
පවුලේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ලසන්ත රාජපක්ෂ පුතණුවන්ට, ඊවනි ලංකා රාජපක්ෂ ලේලියට, ඒ වගේම සඳුනි, සමාධි, හසිනි යන මුණුබුරු මිරිබිරියන්ට, කුමාරසිංහ, ගාමිණී, උපුල්, උපාලි යන දරුවන්ට, කුසුමා, ලලිතා, රංජනී, කාන්ති කුමාරී යන දියණිවරුන්ට, ඒ වගේම පවුලේ ඥාති මිත්‍රාදීන් සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට උදව් උපකාර කර සෑම සියලු දෙනාට මේ පින අනුමෝදන් වේවා. ඒ පවුල් සියලු දෙනාට මේ පින අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. යෝගේ මහමෙවුනාවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් සියලු දෙනාටම උතුම් නිකලස් ජීවිතයක් කරා යන්නට වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.